කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය. පින්වත්නි, අද දවසේ මේ මහා පිරිත් පින්කම සිදු කරන්නට යෙදුනේ මේ වසරේ සිද්ධ වෙන කඨින මහා පින්කම වෙනුවෙන්. ඒ හෙට දවසේ තමයි කඨින පින්කම සිදුවන්නේ. හෙට දවසේ දයාවංශ ජයකුඩි මැතිතුමාගේ නිවසේ සිට කොළඹ මරදානේ රිය පෙරහැරකින් පාන්දර වෙද්දී මේ භූමියට කඨින චීවරයත් අවශේෂ සිවුරුත් වැඩම වීමේ පින්කම සිදු වෙනවා. ඒට පෙර ආතෝ සිදුවෙන ආශිර්වාදාත්මක පින්කම තමයි අද මේ සිද්ධ වෙන මහා පිරිත් සජ්ජායනාව. පින්වතුනි, අපට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ දුර්ලභම දෙයක් තමයි අවබෝධයෙන් යුක්තව තෙරුවන් සරණ යනවා කියන කරුණ. ඇයි අපි ඒකට අවබෝධයෙන් යුක්තව තෙරුවන් සරණ යනවා කියලා කියන්නේ? කියන්නම් වාලේ තෙරුවන් සරණ යාමකුත් තියෙන නිසා. දැන් අපි ඉස්කෝලේ යද්දිත් පොඩි කාලේ බුද්ධං සරණං ගච්ඡාමි කියනවා අපිත් කියනවා. ඊළඟට යම පටන් ගන්න කලිනුත් කියනවා. හැබැයි අපි චාරිත්‍රයක් වශයෙන් කිව්වා මිසක් අවබෝධයකින් කළේ නැහැ. පිරිත් කීමත් ඒ වගේ. අවබෝධයකින් පිරිත් සජ්ජායනා කිරීමයි චාරිත්‍රයක් වශයෙන් කරන එකයි අතර වෙනසක් තියෙනවා. අවබෝධයෙන් යුක්තව තෙරුවන් සරණ යන්න නම් ඒ කෙනාට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා යන මේ ගුණයන්ගෙන් යුක්ත වූ ශාස්ත්‍රුන් වහන්සේව සරණ යන්නේ කියන කාරණේ දැනගෙන තියෙන්න ඕනේ. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ මේ ගුණයන්ගෙන් යුක්ත උත්තමයාව තමයි අපි සරණ යන්නේ කියලා. ඒක දැන නොසිටියොත් බුද්ධං කියන වචනේ දැන් බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං කියන වචනේ හරියට තේරුම් ගන්න නැතුව අපි බුද්ධං කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ. ඒක තේරුම් ගන්න නැතුව කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ බුද්ධිය සරණ යනවා. එහෙම කතා මේ මිනිස්සු අතර කියවෙනවා. ඇයි හේතුව? සරණ යනවා කියන එකේ අර්ථේ දන්නේ නැති නිසා. ධම්මං සරණං ගච්ඡාමි කියලා අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ධර්මයේ. ඒ ධර්මයේ ගුණ කියනවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන මෙන්න මේ ගුණයන්ගෙන් යුක්ත වූ ධර්මයේ තමයි සරණ යන්නේ. සංඝං සරණං ගච්ඡාමි කියලා අපි සරණ යන්නේ සංඝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට. මුද අපිට ඇහිලා තියෙන සමහරු සංඝං සරණං ගච්ඡාමි කියන තෝරනවා අපි පිළිවෙලකට හිටපන් කියන අර්ථයෙන් සංඝයකට හිටපන් කියන. ඔන්න මේ අර්ථය අරගෙන කියනවා සංඝං සරණං ගච්ඡාමි කියන්නේ පිළිවෙලකට ඉන්න කියලායි. වැරදි. සංඝං සරණං ගච්ඡාමි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න, ආහුනීය, පාහුනීය, දක්ඛිනීය, අංජලිකරණීය කියන ගුණයන්ගෙන් යුක්ත
සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රාප්ත ශ්‍රාවක සංගරෝණය. එතකොට ඒ වගේ අර්ථය දැනගත්තොත් Taman මේ සරණ අර්ථය ගන්න පුළුවන්. එහෙම නැත්නම් සරණ කියන එක ලේසියෙන් පිටින්නේ. සරණ මනාකොට පිහිටියොත් සුගතිය යනවා කියලා තියෙනවා. මරුණට පස්සේ සරණේ මනාකොට පිහිටීම හේතුවෙන් සුගතිය යනවා කියලා තියෙනවා. නමුත් අපිට තේරෙනවා මේ මිනිස්සු මැරිලා යන්නේ සුගතිය නෙමෙයි. එහෙනම් මනාකොට සරණේ පිහිට ගන්නට බැරි වෙලා. පිරිත් කීමත් ඒ වගේ තමයි. පිරිත හරියටම අඳුනගත්තේ නැත්නම් පිරිතේ වටිනාකම තියෙන්නේ පිරිත් කියන තාලේ නෙවෙයි. පිරිතේ වටිනාකම තියෙන්නේ පිරිතේ තියෙන අර්ථය දැනගෙන මේ පිරිත්වල තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ සත්‍යානුභවයයි කියලා හරියට තේරුම් ගන්න ඕනේ. මොකද අපිට සමහර අවස්ථාවලදී අහන්න ලැබෙනවා මම පිරිත් අනුශාසන වල අපි අහලා තියෙනවා වැරදි විස්තර. කියනවා මේ පිරිත් හරියට ඝන පිහිටවල තියෙන්නේ. ඒ ඝන පිහිට හරියට උච්චාරණය වෙන්න ඕනේ. පිරිත කියවෙන්නේ එහෙම එකක් නෙමෙයි. පිරිත කියන්නේ මන්ත්‍රයක් නෙවෙයි. මන්ත්‍රයට නම් ඝණයේ පිහිටන්ට ඕනේ. මන්ත්‍ර හදලා තියෙන්නේ ඝන ශාස්ත්‍රයට. පිරිති තියෙන්නේ ඝන ශාස්ත්‍රය නෙමෙයි. ඒක තේරෙන්නේ පිරිති අර්ථය බලද්දී. පිරිති තියෙන්නේ සත්‍ය. මොකද පිරිත අපි සජ්ජායනා කරලා අවසන් වෙනකොට කියන්නේ මේ ඝන පීඨීමේ බලයෙන් සෙට් වේවා කියලාද මේ සත්‍ය අනුභවයෙන් සෙට් වේවා කියලාද? සත්‍ය අනුභවයෙන් සෙට් වේවා. පිරිතේ තියෙන්නේ අක්ෂර ඝන පීඨීම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මන්ත්‍රකාරී නෙමෙයි. උන්වහන්සේ සත්‍ය අවබෝධ කරපු උත්තමයා. බුදුරජාණන් වහන්සේට නමක් තියෙනවා සච්ච නාම. සත්‍ය වනාහි බුදුරජුය. එහෙනම් බුද්ධානුභාවයේ තියෙන අර ඒ සත්‍යයත් එක්ක මිසක් මන්ත්‍රයක් නෙමෙයි. ඉන්දියානු සමාජය තුළ ගොඩාක් ඒ බ්‍රාහ්මණ මිනිස්සු වේද බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් බ්‍රාහ්මණ මිනිස්සුන්ගේ තිබිච්ච ග්‍රන්ථය මොකද්ද? වේද. වේදවල තියෙන මොනවද? මන්ත්‍ර. සමහර අවස්ථාවලදී බ්‍රාහ්මණයෝ ඇවිල්ලා අහනවා පිරිස් සජ්ජායනා කරන ඇහිලා හාමුදුරුවන්ගෙන් අහනවා මොනවද මේ මන්ත්‍ර? එතකොට ස්වාමීන් වහන්සේලා කියනවා මේ බුද්ධ මන්ත්‍ර. ඇයි ඒගොල්ලන්ට තේරෙන විදිහට උත්තර දීම. අපි මේ පිරිත් වලට මන්ත්‍ර කියන්න අවශ්‍ය නැහැ. ඇයි හේතුව? අපිට අපේ මිහිඳු මහරහතන් වහන්සේ හරියටම උගන්වලා තියෙනවා. පිරිත කියලා කියන්නේ අපිට ආශිර්වාදයේ සලසන දේ. පිරිත කියන වචනේ තේරුම අපිට ආශිර්වාදයේ සලසන දේ. අපිට ආශිර්වාදයකින් තුන් පැත්තකින් ආරක්ෂා වෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුල තේරෙනවා පිරිත් වලින් දුක්, බය, රෝග කියන තුනින්ම අපි බේරෙනවා. දැන් අපි කල්පනා කරමු බුද්ධ කාලේ විශාලා මහනුවර විශාල තුම්බියක් හටගත්තනේ. දුර්භික්ෂ බයක් හටගත්තා. වැස්ස නැතුව ගිහිල්ලා කුඹුරු මැරිලා මිනිසුන්ට කන්ට බොන්ට නැතුව බොහෝම දුකටපත් වුණා. දුර්භික්ෂ බයක් හටගත්තා. ඒ දුර්භික්ෂ බයත් එක්කම ආවා රෝග බය. මිනිස්සු ලෙඩ වෙන්න ගත්තා. මිනිස්සු මැරෙන්න ගත්තා. ඒ මැරෙන්න ගත්තු මරණ වැඩි නිසා ඒකම ආවා අමනුෂ්‍ය බය. එතකොට දුර්භික්ෂ බය, රෝග බය,
අමනුෂ්‍ය භය කියන ත්‍රිවිධ භයකින් දුක් විඳා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සිටිද්දී විශාල මහනුවර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි රජගහ නුවර. රජගහ නුවර ඉඳලා විශාලාවට තියෙන්නේ කිලෝමීටර් 50යි. ගඟෙන් එතර වුණාට පස්සේ විශාල මහනුවර නගරෙට තියෙන්නේ කිලෝමීටර් 30යි. කිලෝමීටර් 80යි දුර. ඒක රජගහ නුවර ඉඳලා ගංගානම් ගඟ ළඟට කිලෝමීටර් 50යි. ගංගානම් ගඟේ ඉඳලා විශාල මහනුවරට කිලෝමීටර් 30යි. මේ ළඟ දුර්භික්ෂය ඇවිල්ලා රෝග බිය ඇවිල්ලා අමනුෂ්‍ය බිය ඇවිල්ලා කර කියා ගන්න දෙයක් නැහැ. අන්තිමට ලිච්ඡවි රජදරුවෝ බිම්බිසාර රජුරුවන්ගෙන් ඉල්ලා හිටියා. රජතුමනි අපිට බුදුරජාණන් වහන්සේ වඩම්මලා දෙන්න. වෙන අපිට විසඳුමක් නැහැ කියලා. ඊට පස්සේ රජුරුවෝ යදුනක් ගහන්නේ රජගහනුවර ඉඳලා ගංගානම් ගඟ ළඟට යදුන් 5යි. යදුනක් ගානේ සැරසිලි කරලා වැඩහින්න සලස්සලා යදුනකට කිලෝමීටර් 10යි. සලස්සලා බුදුරජාණන් වහන්සේ වඩම්මන් ගියා සංඝ පිරිසත් සමග බිම්බිසාර රජුරු. ඊට පස්සේ එතන ඉඳලා ගංගානම් ගඟේ උත්සවාකාරයෙන් වඩම්මගෙන ගියා. එතින් ඉඳලා කිලෝමීටර් 3යි ලිච්ඡවි රජදරුවත් වඩම්මන් බුදුරජාණන් වහන්සේ ගංගානම් ගඟෙන් එගොඩ වෙලා වඩිනකටම වැස්ස පටන් ගත්තා. දුර්භික්ෂ නැති වුණා ඔක්කොම ගහගෙන ගියා. තැන් තැන් වල තිබිච්ච මලකුණු ඔක්කොම ගහගෙන ගියා. ලෙඩ සනීප වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ පාත්‍රයට පැන් අරගෙන අන්න පිරිත වදාලා රතන සූත්‍රය අපගේ ආනන්දයන් වහන්සේට දුන්නා. ආනන්දය මේ රතන සූත්‍රයෙන් පිරිත් කියා පැන් එහන්න කියලා. බුද්ධ පාත්‍රයට පැන් අරගෙන ආනන්දයන් වහන්සේ රතන සූත්‍රයෙන් පිරිත් කියා පැන් එනකොට අමනුෂ්‍යෝ බිත්ති පෙරලගෙන දිව්වා කියනවා. හැංගිලා හිටපු අමනුෂ්‍යෝ සම්පූර්ණ රට සුවපත් වුණා. ඒ රතන සූත්‍රයේ කෝටියක් සක්වල ආඥාපත රූප එකක්. කෝටියක් සක්වල ආඥාපත රූප එකක්. පුදුමාකාර බල සම්පන්න මහානුභාව සම්පන්න එකක්. අනවින බන්ධනවල බලයේ නසන එකක්. ඒ නිසා මේ රතන සූත්‍රයේ මහානුභාව සම්පන්න පිරිතක්. එතකොට මේ රතන සූත්‍රයේ කවුරු හරි කෙනෙක් සජ්ජායනා කළා අර්ථ දැනගෙන සජ්ජායනා කරලා සෙත් පෙතුවොත් මේ සත්‍යානුභාවයෙන් සෙත් වේවා කියලා. ඒ වැඩ කරන්නේ කුමක අනුභවයක්ද? සත්‍යානුභාවය. ඒ වගේම තමයි කර්ණීයමෙත සූත්‍රය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ 69ක් සංඝයා එක්තරා වනාන්තර ප්‍රදේශයකට වැඩියා. චාරිකා වඩින අතරේ වනාන්තර ප්‍රදේශයකට වැඩියා. ඒ වනාන්තරයේ හරි රමණීය වනයක්. ස්වාමීන් වහන්සේලා මොකද කළේ? ගමට පිඬුසිඟා වැඩියා. පෙරලා දවල් කාලේ වනාන්තරයට ගියාම හරි සිත් කළු රමණීය වනේ. සංඝ පිරිස කතා වුණා මේ වනේ හරි රම්‍යයි සිත් කළුයි. ඒ නිසා මේ වස් කාලේ අපි මෙහි ගත කරමු කියලා. එතකොට ඒ සංඝයා දන්නේ නැහැ මේ වනාන්තරේ වෘක්ෂ දේවතාවෝ පිරීලා ඉන්න වනයක්. එතකොට මේ සංඝයා වනාන්තරේ වැඩියා විතරයි රුක් දේවතාවෝ ඔක්කොම ගස් වලින් බිමට බැස්සා. සංඝයාගේ සීල තේජසින් ඉන්න බෑ. අපි අහලා තියෙන සමහර අවස්ථාවලදී මේ ඒ වගේ සීලවන්ත සංගරුවණක් වඩිද්දී රුක් දේවතාව බැස්සේ නැත්තම් ගහෙන් වැටෙනවා කියලා. ඉතින් අර සංගරුවණ 69ක් ඒ වනාන්තරේ වැඩම කළා සුවසීටිය අර පිරිස බැහැලා හිටියා බිම. ඒ රුක් දෙවිවරු කතා වුණා මුන්නාන්සලා වඩීවි. ආයි ගමට පින්ඩ පාත වෙලා චාරිකා වඩින සංඝ පිරිසක් වඩීවි.
මෙන් හවස් වෙද්දී ආයි ගමට වැඩි පිරිස ආයි වඩිනවා කැලේට. දැන් ඔන්න රුක් දෙවිවරු කිට්ටු කරලා බැලුවා මොකද මේ උන්වහන්සේලා වඩින පාටක් නැද්ද? තේරුණා වස්වසනවා. රුක් දෙවිවරු කතා වුණා හපොයි අපිට වෙච්ච දේ. අපිට මේ වෘක්ෂයන්ගේ ඉන්න බැරි වෙනවා. අපිට බිමම තමයි ළඟින්න වෙන්නේ මාස 3ක්. කියලා සමහර රුක් දෙවිවරු කල්පනා කළා අපි මුන්නාසෙලාව ඉක්මනින්ම පිටත් කරන්නට අපි උපක්‍රම කරමු. දැන් ඔන්න මේ ස්වාමීන් වහන්සේලා භාවනා කරන්න ගස් යට වාඩි වෙනවා සද්ද ඇහෙනවා. භයානක සද්ද ඇහෙනවා. පිළිකුල් ගඳ එනවා. දැන් බලන්න ඒ කාලේ සංඝයාගේ අදිෂ්ඨානෙ කොහොමද කියලා මේ කාලේ නම් මට දාලා දුවනවනේ. යාන්තම් සද්දයක් ආපු ගමන් මෙන්න બોලේ මේ අමනුෂ්‍ය ඇවිල්ලා කියලා දමල ගහලා දුවනවා. සංඝයා කතා වුණා අපි වස්වසපු තැන කරන්න දෙයක් නැහැ. අපි ඉවසගෙන ඉමු. 3 මාසයක් ඉවසගෙන හිටියා. හරි නින්දක් නැහැ. එතකොට රුක් දෙවිවරුගේ වැඩේ සාර්ථකුනේ නැහැ. ඇයි රුක් දෙවිවරු කතා වුණේ මේ සංඝපිරිස ස්ථානේ දාලයයි කියලා. සංඝයා දාලා ගියෙත් නැහැ. රුක් දෙවිවරුන්ට බිමම ඉන්න උනා. සංඝයාගේ වැඩේ හරි ගියෙත් නැහැ. ඇයි බණ භාවනා කරගන්න බෑ. හිතට සනසිල්ලක් නැහැ. බොහොම දුකසේ වස් කාලේ ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ බහැ දකින්ට පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ දැක්ක සංඝ පිරිස 69ම ඇදිලා ගිහිල්ලා. ඇයි මහණෙනි කියලා ඇහුවා. අනේ ස්වාමීනි හරි දුකසේ වාසය කළා. ඇයි දුකසේ වාසය කළේ? අනේ ස්වාමීනි අපි පහසු හිතාගෙන වනා ලස්සන වනයේකට ගියා වාස්වසුවා වාස්වසල බැලින්නම් අමනුෂ්‍ය විමානයක්. අමනුෂ්‍යයන්ගෙන් හරි කරදර වුණා අපිට. හරියට ගඳ ආවා, බඩේ අජීර්ණ ආවා, ශබ්ද බද්ද ආවා. සනසිල්ල කිසි දෙයක් කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ මහණෙනි, ඒ ඔබේ ජය භූමිය. ඒ ඔබේ ජය භූමිය. ඒ හිටියේ බාල වර්ගයේ අමනුෂ්‍ය නොවේ, වෘක්ෂ දේවතාවරු. ඔබ ගිහින් වෘක්ෂ දේවතාවරු පහදවා ගන්නට. වෘක්ෂ දේවතාවරුන්ව පහදවා ගන්නට. ස්වාමීනි කොහොමද පහදවා ගන්නේ? මේ පිරිත කියන්ට. ඔන්න බුදුරජාන් වහන්සේ වදාලා කරණීය මෙත්ත සූත්‍රය. මේ පිරිත සජ්ජායනා කරලා මේ පිරිතේ අර්ථ අරගෙන ඒ අර්ථ මෙනෙහි කර කර මෛත්‍රී භාවනාව දිනු කරලා මෛත්‍රී පාදක විදර්ශනාව වඩන්න. ඔන්න බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්නා. සංඝ පිරිස පිටත් වුණාට පස්සේ දෙවිවරු එදා සතුටු වුණා. යාන්තම් ඇති 3 මාසකින් මුන්දෙලා පිටත් වෙලා ගියා. දෙවිවරුන්ට සැනසෙල්ල ඉන්න හම්බුන්නේ මේන් ආය අර සංඝයා වඩිනවා. ඊට පස්සේ සංඝයා වනාන්තරයට වැඩලා ඝන සජ්ජායනා කළා. පිරිස එකතු වෙලා සජ්ජායනා කළා. කරණීයමත් කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච. ශාන්තෝ නිර්වාණ පදයේ අවබෝධ කිරීමේ අපේක්ෂාවෙන් වාසය කරන කෙනා මෙහෙම මිසිතින් වාසය කරනවා, නොවැළී වාසය කරනවා, අල්පේච්ඡ වාසය කරනවා ආදී ගුණ. අර අමනුෂ්‍යෝ සියලු දෙනා පැහැදුනා. අනේ අපෙන් වැරැද්දක් වෙලා. මේ උතුම් අදහසකින් පිරිසක් මිසක් අපිව පන්නන්ට පිරිසක් නොවේ. මේ පිරිස භාග්‍යවතුන් වහන්සේගේ සංගරුවණක්. මේ පිරිස මෙසිත වඩනකට අපිට හරි සැපයි. අපිට හරි සැනසෙල්ලයි. අන්න අර දෙවිවරුන්ට මෛත්‍රිය දැනෙන්න ගත්තා. සංඝයාගේ මෛත්‍රිය දැනෙන්න ගත්තා. දෙවිවරු සුවපත් වුණා. කරණීයමෙත්ත සූත්‍රය අහලා අර්ථ වශයෙන් මෙනෙහි කර කර සංඝයා පිරිත් කීවේ. කොපමණ සුවපත් වුණාද කියන්නේ
ඒ කර්ණීයමෙත්ත සූත්‍රය සජ්ජායනා කළා මෛත්‍රී පූර්වක බණ භාවනා කරගෙන යද්දී දෙවරුන්ට මොනතරම් සිසිලක් දැනුණාද කියන්නේ ඒ දෙවරු සිය කැමැත්තෙන් වෘක්ෂයෙන් බිමට බැහැලා මිදුල අමදින්න පටන් ගත්තා. සුවඳ හමවන්න පටන් ගත්තා. මල් පතුරන්න පටන් ගත්තා. දායක මිනිස්සුන්ව පෙළඹෙව්වා ප්‍රනීත දම්පැන් පුදන්ට. සුළු කලයි සංඝයාගේ සිත සමාධි වුණා, විදර්ශනා වැඩුණා, අර 69ම රහත් ඵලයටපත් වුණා. එතකොට සංඝයා 69ක් රහත් ඵලයටපත් කරන්න හේතු වෙච්ච කර්මස්ථානයක් කර්ණීයමෙත්ත සූත්‍රය. නමුත් අපි පොඩි කාලේ අහලා තියෙනවා සමහර අවවාද ඇහෙනවා ආහා කර්ණීයමෙත්ත සූත්‍රය කියන්න එපා යක්වේ විසිනවා. එතකොට මිනිස්සු අපහදින්නේ කොමකටද? බුද්ධ වචනයට තමන් සරණ ගියපු ධර්මයට අපහැදීම හේතුවෙන් මරණින් මත්තේ දුගතිය යනවා. ඊට පස්සේ අනිත් අයටත් මේ අවවාද කරනවා ආහා පිරිත් කියන්න එපා ගෙදර. ඕක ඔයගලන්ට කරදරයක්, ඔයගලන්ගේ අමනුෂ්‍ය විශ්ේ පීඩාවක් කියලා බුද්ධ වචනයට නිගරු කරනවා. ඒ කියන්නේ සාරාංශික කල්පලක්ෂයක් පෙරුම්දම් පුරලා සම්බුද්ධත්වයට පත්වෙච්ච ශාස්ත්‍රඥ වහන්සේගේ මුවින් පිටවෙච්ච වචනේ ගරහා හෙලා පහත් කොට කතා කරපු ගමන් ඒ අකුසලයෙන් මරණින් මත්තේ දුගතිය යනවා. ගොඩාක් අය දුගතියන්නේ ආර්ය පාදවලින්. දන්නේ නැණි අර්ථ. අර්ථ දැනගන්න තමයි මහමෙවුනාව තුල අපි pāli සිංහල පිරිත කියා දුන්නේ. ඊළඟට මංගල සූත්‍රය කල්පනා කරමු. මංගල සූත්‍රයේ තියෙන්නේ මංගල කරුණු. දෙවියෙක් තමයි ඇවිල්ලා මිනිස්සුන්ගෙන් ඇහුවේ. දෙවිවරු කල්පනා කළා දෙවිවරු හරි අනුකම්පා කරනවා මිනිසුන්ට. ඇත්ත දෙවිවරු. කල්පනා කළා මේ මිනිස්සු මංගල කරුණු කී එක දේවල් බලි තමයි හිතන් ඉන්නේ. ගමනක් යන්න මුල්ුණාම කවුරු හරි මොලිච්ච වුණොත් හරි නෑ කියනවා. සතෙක් කෑ ගැහුවොත් හරි නෑ කියනවා. ඉතින් මේ වගේ ලාමක දේව හූනෙක් කුචු කුචු ගෑවොත් ඕන් කියලා තියාපු කකුල පස්සට ගන්නවා. හූනා එපා කීවා. එතකොට මේ වගේ ලාමක දේවල් අදහන්න පුරුදු වෙච්ච අයට දෙවරු කල්පනා කළා හපොයි මිනිසුන්ට ගිය කල්දසාව. මේ මිනිස්සු මංගල කරුණු දන්නේ. ඊට පස්සේ මිනිස්සුන්ගේ මතගත්තු දෙවිවරුත් වැරදිවත් අදහස් ඇති කර ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගාවට දෙවියෝ ඇවිල්ලා කීවා දෙවියෝත් මිනිස්සයෝත් මංගල කරුණු දන්නේ. භාග්‍යතුන් වහන්සේ දෙවියන්ටත් මිනිසුන්ටත් මංගල කරුණු වදාළ මැනව. බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ 38 කරුණක් දේශනා කළා. අද අපි මෙහි පිරිතේදී මේ තුන් සූත්‍රයේ මංගල සූත්‍රයයි, රතන සූත්‍රයයි, කර්ණීය සූත්‍රයයි සජ්ජායනා කරනවා. ඊට පස්සේ අපි රැය පහන්නතුරු රතන සූත්‍රය සජ්ජායනා කරනවා. එතකොට මේවෙන් අපි අදහස් කරන්නේ ආශිර්වාදේ. දැන් රතන සූත්‍රය ගත්තොත් රතන සූත්‍රය සම්පූර්ණයෙන්ම තියෙන්නේ ත්‍රිවිධ රත්නේ ගුණ කියා මෙත් සිත පැතිරීම. රතන සූත්‍රය. අපි රතන සූත්‍රයක ගාථාවක් අපි ගමු. යංකින්ච විත්තං ගිදවා හුරංවා මෙලව හෝ පරලව හෝ යම්කිසි වස්තුවක් ඇද්ද සග්ගේ සුවායන් රතනම් පනීතං ස්වර්ගයෙහි යම් ප්‍රනීත වූ රත්නයක් ඇද්ද නනෝ සමං අත්තේ තථාගතයන් නම් තථාගතයන් වහන්සේ තරම් වටිනා වස්තුවක් නැහැ. වෙන නැහැ. ඉදම්පි බුද්ධේ රතනම් පණිත මේ බුද්ධ රත්නේ ආනුභාවයයි. ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානුභාවයෙන් සිත් වේවා. කයං විරාගං අමතං පණීතං රාග දේශ මොක්ෂේ කරන
විරාගය ඇති කරන අමෘතය වූ ප්‍රණීත වූ යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ යම් නිවනක් සමාහිත සිත් ඇති බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ සේක්ද නතේන ධම්මේන සමත්තිකින්චි ඒ ධර්මයට සමාන කිසිවක් ලෝකේ නැත. ඉදම්පි ධම්මේ රතනම් පනිත මේ ධර්ම රත්නිය ඇති ප්‍රණීත භාවයයි. ඒතේන සච්චේන සුවත්තියොත මේ සත්‍යෙන් සෙත් වේවා. එතන මන්ත්‍රයක්ද තියෙන්නේ? මන්ත්‍රයක් නැහැ. සෙත් වේවා. කොමකින්ද? ඒතේන සච්චේන සුවත්තියොත මේ සත්‍යෙන් සෙත් වේවා. ඉතින් මේ විදිහට අර්ථ ඔබට දැනගන්න පුළුවන්. මේ පාලියනොත් කියවෙනවා සිංහලෙනොත් කියනවා. හැබැයි ඊට පස්සේ දිග මහා පිරිත ඉවරුණාට පස්සේ දිගටම කියවෙන්නේ පාලියෙන් විතරයි. ඉතින් පිරිත් ඉගෙන ගත්තාම තියෙන වටිනාකම ඒකයි පින්වතුනි. එහෙම උනේ නැත්තම් පිරිතේ අර්ථය ගන්න බැරි අල්ලන්නේ තාලේ. හින්දි සින්දු අහන්නේ අපි තාලේ අල්ලලා. ආර්ථය ගන්න බැරි නම් අල්ලන්නේ තාලේ හරි නෑ ඔය තාලේ හරි නෑ කියනවා. පිරිතේදී උමනා කරන්නේ අර්ථය. දැන් අපි දන්නවා සමහර අවස්ථාවලදී අර්ථේ පොඩ්ඩක්වත් කල්පනා කරන්නේ නැතුව තාලේ කියනවා. තාලෙට බඩන්නේ. තාලේ අහගෙන ඉන්නවා. නමුත් මේකේ වටිනාම දේ මොකද්ද? අර්ථය. අර්ථ ව්‍යංජන කියන දෙක මේ ධර්මයේ මතුවෙන්න හරි උපකාරයි. ඒ නිසා මේ පිරිත් කීම කියන්නේ පින්වත්නි අපේ ජීවිතවලට ලැබිච්ච ලොකු ආශිර්වාදයක්. හැබැයි ඒක බුද්ධිමත්ව තේරුම් ගන්න ඕන එකක්. මේ පිරිතේ තියෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ මොවින් නිකුත් වූ බුද්ධ වචනය කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට අපි රතන සූත්‍රයේ තුන්යම් රැය මුළුල්ලේ සජ්ජායනා කරනවා. තුන්යම් රැය පහන් වනතුරු ඒ සජ්ජායනා කරද්දී ඒ රතන සූත්‍රයට කොතරම් මහානුභාව සම්පන්නද කියන්නේ. එදා ඒ විශාලා මහනුවර තිබිච්ච දුර්භික්ෂ බය දුරු වුණා. රෝග බය දුරු වුණා. අමනුෂ්‍ය බය දුරු වුණා. ඒ වගේ ලංකාවෙත් දැන් පුරා තියෙන මිසදිටු බය. අසත්පුරුෂ බය. නැන්ද? අසත්පුරුෂ බය, මිසදිටු බය, කුමන්ත්‍රණ බය. මේ සිංහල දේශේ පුරා තියෙනවා. මේ අපගේ මාතෘ භූමිය දිහා දිවැස් හෙලා බුදු වැසින් බැලුවේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වජිරාසනයේ වැඩ ඉඳගෙන. වජිරාසනයේ වැඩ ඉඳගෙන උන්වහන්සේ බැලුවා මාගේ මේ බුද්ධ ශාසනය පවතින්නේ කොහෙද? එතකොට බුදුරජාණන් වහන්සේට අර මහා විශාල මධ්‍ය දේශය නෙමෙයි පෙවුනේ. පෙවුනේ මේ පුංචි දිවයින. සියලු බුදුවරුන්ගේ ශාසන පිහිටන දිවයින. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බැලුවා දැන් මේ දිවයිනේ මිනිස් වාසයක් තිබේද? අනේ ඒ වෙද්දී බුදුරජාණන් වහන්සේ දඹදිව ඒ කිව්වේ ඉන්දියාවේ වජිරාසනයේ මත වැඩ ඉඳලා සම්බුද්ධත්වයට පත් වෙද්දී මේ ලක් පොළවේ මනුස්ස වාසයක් නැහැ. ඒ වෙද්දී මිනිස්සු කාලයක් ගෑවෑමේ මිනිස්සු නැති වෙලා ගිහිල්ලා භයානක යකුන්ගේ රාජධානියක් මේ ලංකාදීපේ. බුදුරජාණන් වහන්සේ ධම්සක් පැවතුම් දේශනා පවත්වලා උරුවෙල් දනව්වට වැඩම කළා. සම්බුද්ධත්වයට පත් වෙලා 9 මාසයක් ගත වූ තැන ලංකාවට වැඩියා. මයංගනයට වැඩි. බුදුරජාණන් වහන්සේ බුදු වැසින් දැක්කා මේ යකුන් මිනිස්සුන්ට හිතවත් නැහැ. බුද්ධ ශාසනයට හිතවත් නැහැ. එහෙනම් මේ මනුෂ්‍ය වාසයේ පිණිසත් බුද්ධ ශාසනයේ පිණිසත් මේ භූමිය යකුන්ගෙන් නිදහස් කරවන්න ඕනේ. අන්නේ යක්ෂ දමනයට තමයි මයංගනයට වැඩි.
මයංගනයට වැඩම කළා යක්ෂ දමනය කළා ලංකාවට පිරිත් ආරක්ෂාව දාලා බුදුරජාණන් වහන්සේ ආපහු වැඩි. දෙවන වතාවේ බුදුරජාණන් වහන්සේ වැඩියේ නාගදීපෙට ලංකාවේ. ඒ නයි වගේක් මුහුදේ නයි ගොඩබිම නයි එකතු වෙලා විශාල යුද්ධයක්. මේ යුද්ධේ සංසිඳන බුදුරජාණන් වහන්සේ දැක්ක මේ නයි හිත පහදව ගන්නවා ශාසනය කෙරෙහි. කියලා යුද්ධේ සංසිඳවන්න තමයි නයින්ගේ යුද්ධේ සංසිඳවන්න වැඩියේ. ඒ වෙලාවේ යුද්ධෙට එකතු වෙලා හිටියා මණියක් එක්ක කියන නාගරාජයා කැලණියේ ඉඳලා නාගදීපේ ගොහින්. ඒ වෙලේ මණියක් එක්ක නාගරාජයා බුදුරජාණන් වහන්සේට කියා හිටියා භාග්‍යතුන් වහන්සේ අනේ අපිත් ආරාධනා කරනවා මගේ රාජධානියටත් භාග්‍යතුන් වහන්සේ වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 8 වසරක් ගිය තැන. ඒ කියන්නේ බුද්ධත්වයට පත් වෙලා 5 වසරක් ගිය තැන තමයි නාගදීපෙට වැඩියේ. ඊට පස්සේ අවුරුදු 3ක් ගත වුණා. නාගදීපෙට වැඩම කළා. ඊට පස්සේ මේ නාග පිරිස මනුස්ස වෙස් අරන් සවැත් නුවරට ගියේ. මනුස්ස වෙස් අරන් සවැත් නුවරට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කලින් මතක් කරපු ආරාධනාව සිහිපත් කළා. අන්න බුදුරජාණන් වහන්සේ වැඩියා. ඒත් මිනිස්සු නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන අවස්ථාවේ පිරිනුවන් පාන දවසේ විජය රාජකුමාරයා 700ක් පිරිස ලංකාවට ගොඩ බැස්සා. බලන්න බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසේ මහිමය පිරිනුවන් යහනේ සැතපී ඉන්නවා. කුසිනාරාවේ ඉන්දියාවේ සැතපී ඉන්න බුදු ඇසට පේනවා ලංකා භූමියට රාජකුමාරී පිරිසක් එක්ක ගොඩ බහිනවා. කලින් හිටපු වරින් වර මිනිස්සු ඇවිල්ලා තියෙනවා මේ රටට. හැබැයි මිනිස්සුන්ගේ අමනුෂ්‍ය කෑවා. බුදුරජාන් වහන්සේ දැක්ක මේ පිරිසට හානියක් වෙන්න පුළුවන්. සක්දිවිඳු ළඟ හිටියා. සක්දිවිඳුට කිව්වා අන්න ලාට රටේ සිංහ බාහු කියන නරේන්ද්‍රයාගේ පුත්‍ර විජේබාහු කුමාරයා විජේ රාජකුමාරයා 700ක් පිරිස සමග ලක්දියට ගොඩ බැස්සා. දේවේන්ද්‍රය ලංකාවේ මාගේ ශාසනය පිහිටන්නේය. ඒ නිසා ඒ පිරිස රකින්න. සක්දිවිඳු එවෙලම ඒ වචනේ ඉෂ්ට කළා. උපුල්ලන් දෙවියන්ට කිව්වා අන්න පිරිසක් ලක්දියට ගොඩ බැස්සා ආරක්ෂා කරපන්. අර පිරිස ලක්දියට ගොඩ බැස්සා විතරයි මෙන්න ආකාශයෙන් එනවා තාපස වෙස්ගත් කෙනෙක්. ඒ උපුල්ලන් දෙවියෝ ඇවිල්ලා පිරිත් නූල් බැඳිනවා. අන්න පිරිත් කිව්ව මේවා ආරක්ෂක නූල් පිරිත් නූල් බැඳා. පිරිත් වැලි දුන්නා. පිරිත් පෙන් දුන්නා. මේවා ආරක්ෂාවට තියාගන්න කියලා. දැන් අර 700ගේ මාතේ පිරිත් නූල් බැඳලා විජය රාජකුමාරයා ගති පිරිත් නූල් බැඳලා. දැන් මේ යකින්නක් හිටියා කුවේනි කියලා. යකින්නි දැක්ක මිනිස්සු ආවා. යකින්නි දාසිට කිව්වා උඹ ගිහින් අර මිනිස්සුන්ව රවට්ටන් වරෙන් කියලා. දාසි බැල්ලියෙකුගේ වේශයක් කරන් ආවා. විජය රාජකුමාරයා එතන හිටියා. ඒ පිරිස එක්කෙනෙක් කිව්වා මේ බැල්ලියෙක් ඉන්නවා ඇවිල්ලා කිට්ටුව පහත ගමක් ඇති මං ගොහින් බලන්නම් කිව්වා. රාජකුමාරයෙකු එකපාරට යන්න එපා දන්නේ නැහැ අපි මේ රටේ තත්ත්වය කියලා. යනකොට මනුස්ස වෙස් අරගෙන ඉන්නවා කපු කැට කැට කුවේනි. දැන් මේ පූ උගත්තු එක එක කතන්දර හදනවා වට. නමුත් ඇත්ත සිද්ධිය මේ. කුවේනි කපු කටි කට ඉන්නකට හිතුවේ මේ මනුස්ස දුවක් කියලා. ඇයි කියලා නේ අපි මේ වතුර ටිකක් ගන්න. මේ තියෙන ඔය පොකුණ බහැලා වතුර බොන්න කිව්වා. මිනිසයා වතුරට බැස්ස වතුර බිව්වා. නෙළුම් කුලයක් හදාගත්තා, ගොට්ටක් හදාගත්තා, වතුර ගත්තා. ගොඩට ආව විතරයි කුවේනි කිව්වා හිටපියේ. දැන් තෝ මට ගොදුරක් කිව්වා විතරයි මිනිසයාට හෙලවෙන්න බැරි වුණා යක්ෂ තේජසින්.
කුවේනිට මිනිස්යාව බිල්ලට ගන්න බෑ. ඇයි හේතුව? පිරිත් නූල අතේ. කුවේනි කිව්වා අයින් කරපන් පිරිත් නූල. අර මිනිස්සයා අයින් කළේ නෑ. 700ම හිර කළා. විජය කුමාරයා බැලුවා පිරිස ගියාමයි නෑ. රාජකුමාරයා ගියා හොයාගෙන යනකොට පොකුණ තියෙනවා, පොකුණට බැහැලක් තියෙනවා, ගොඩට ඇවිල්ලක් තියෙනවා, අඩිපාර තියෙනවා. එතකොට විජය රාජකුමාරයා යුරේ ඉඳගෙන බලන් ඉන්නවා මොකද්ද මේ උනේ කියලා. අතන ඉන්නවා දැන් ළඟ ඉන්නවා කුවේනි. කුවේනි කියනවා රාජපුත්‍රය පොකුණට බැහැලා පැන් වළඳන්ට. විජය රාජකුමාරයා කල්පනා කළා රාජ තේජස තියෙනවනේ වංශවත්නි. කල්පනා කළා මේනම් මිනිසෙක් වෙන්න බෑ. මං රාජකුමාරයෙක් බව මේ තැනැති දන්නේ කොහොමද? එහෙනම් මගේ පිරිස සංගවා තිබෙන්නේ මේකිමයි. එවෙලම කඩුව ඇදලා ගත්තා. කුවේනිගේ කෙහෙවල්ලෙන් ඇදලා ගත්තා. අදලන් කිව්වා බෙල්ල කපනවා තිගේ කියාපි ඇත්ත තියෙනේද මේ හැංගුවේ? වන්දානේ මාව බේරන්න මං මේ පිරිස දෙන්නම්. මේ රටත් අල්ලා දෙන්නම්. ස්ත්‍රී කෘත්‍යත් කරන්නම්. එතකොට විජය රාජකුමාරයා කල්පනා කළා මේ රටේ එහෙනම් මිනිස්සු නෑ. එහෙනම් මේක මනුස්ස වාසයකට අපි හදාගන්න හොඳ රටක්. දැන් මේ යකිනි උදව් කරනවා නොවේ. ඔන්න ඔහොමයි මනුස්ස වාසයේ පටන් ගත්තේ. ටික ටික අවුරුදු 200 ගානයි ගියේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 236 වෙද්දී හොඳ රජපාරපුරක් හැදිලා. ඔන්න අපගේ සිංහලයන්ගේ පරම ගුරු දෙවිදානන් මේ මහරහතන් වහන්සේ උතුම් මේ ධර්මය අරගෙන වැඩියා. එතකොට මේ රටේ හැබෑ උරුමකාරයෝ කවුද? තෙරුවන් සරණේ පිහිටි සිංහලයෝ. හැබෑ උරුමකාරයෝ. දැන් මේ උරුමකාරයෝ අන්ත අසරණ වෙලා. එහෙනම් දැන් තියෙන්නේ පිහිට එදා යකින්නට කන්ට බැරි වුණා පිරිතේ ආනුභාවයෙන්. එහෙනම් අදත් අපිට බේරෙන්න තියෙන්නේ පිරිතේ ආනුභාවයෙන්. ඒ නිසා අපට බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් පරිත්‍රාණ ධර්ම රත්නේ ආනුභාවයෙන් මේ ලක්දිවේ සිංහලයන්ගේ මේ අවිනිශ්චිත භාවය නැති වෙලා බුද්ධ ශාසනය සිංහල ජාතියත් මාතෘ භූමියත් බොහෝ කල් සුරකේවා. අප සියලු දෙනාටද නිදුක් නිරෝගී සුවපත් පින්දහම් කරමින් සුවසේ වාසය කරන්ට මේ මහා පරිත්‍රාණ ධර්මයේ ආනුභාවයේ උපකාර වේවා. මේ පිරිත කෙරෙහි අපි ඇති කරගන්නා වූ චිත්ත ප්‍රසාදයේ ආනුභාවයෙන් අපටද උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. කඩින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය